समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्खदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स उदकं हि नयन्ति नेत्तिका उसुकारा नमयन्ति ते जनं दारुं नमयन्ति तच्छका अत्थानं दमयन्ति पंडितातीति කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද මේ සන්ධ්‍යායාමයේ අපේ සදහවත් පින්වත් පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට අහුම්කම් දෙන්න. විශේෂයෙන්ම අද පින්කම සිත කරන්නේ අපිට මේ රටට වැඩම කරන්නට ඇත්තටම බොහොම ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනාව සිත කරෙත් ඒ වගේම බොහෝ කාලයක් තිස්සේ අඛණ්ඩවම මගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු වලට අප කැපවීමෙන් මා සමගම සොහොයුරෙකු ලෙස උපකාරවත් වුණු උපකාරවත් වෙන පෙතාරක රාජපක්ෂ මහත්මයාණන් තමයි අද පින්කමේ දායකත්වයේ දරන්නේ. එම තාරකයගේ පිරිඳ ශිහෝ රාජපක්ෂ සොහොයුරිය එදෙපළ තමයි පින්කමේ දායකත්වයේ දරන්නේ. අද තාරකයත් ඒ වගේම ශිහෝ සොහොයුරියත් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිත කරන්නේ තමන්ගේ ආදරණීය වැඩිමහල් දියණියගේ ජන්මදිනය සතෝ අනන් රාජපක්ෂ දුවගේ 12 වන ජන්මදිනය නිමිති කරගෙන ඒ දුවට ආශිර්වාද කරන්නට තිගාසිරිපතන්ට දුවගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කරන්නට වගේම අනෙක් දියණිය හිරෝ පුතණුවන් දන් ඒ දරුවන්ට ආශිර්වාද කරන්නත් දෙදෙනාගෙම ආදරණීය මෑණියන් වහන්සේලා පියාණන් වහන්සේලා සුජීවත්ව සිටිනවා. තාරකයගේ අම්මා තාත්තා ලංකාවේ නිට්ටඹුව ප්‍රදේශයේ. ඒ වගේම ශිහෝ රාජපක්ෂ සොහොයුරියගේ ආදරණීය අම්මා තාත්තා ජපානයේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ දෙපාර්ශවයේම ආදරණීය මව්දෙමව්පියන්ට ආශිර්වාද කිරීමත් විශේෂයෙන්ම දුවගේ ජන්මදිනයට සෙත් පැතීමත් අද පින්කමේදී බලාපොරොත්තු වෙනවා. අපි තාම සතුටටපත් වෙනවා අද මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්න අවස්ථාවක් ලැබීම ගැන. මට මතක් වෙනවා මීට අවුරුද්දකට කලින් ජපානයට වැඩම කරලා සිද්ධ කරපු පළමු බුද්ධ පුතුන් ඔන්ලයින් මේ සජීවී ධර්ම දේශනාව Facebook එක ඔස්සේ සිද්ධ කරපු පළමු ධර්ම දේශනාව සිද්ධ කළේ පසුගිය වසර නොවැම්බර් මාසේ 15 වෙනිදා අද වගේ දවසක තාරකයගේ වැඩිමහල් දියණියගේ ජන්මදිනය වෙනුවෙන්. ඉතින් එදා මෙදා තුර බොහෝ සද්ධර්ම දේශනා ප්‍රමාණයක් ජපානයේ වැඩ ඉඳගෙන සිද්ධ කරන්නට මගේ අධ්‍යාපන කටයුතු අතරතුරේ අපට අවස්ථාව ලැබුණා. පිතා සතුටු වෙනවා අදත් මේ උතුම් පින්කම මේ විදියට ඒ දුවට ආශිර්වාද කරන්නට සිද්ධ කරලා දෙන්න ලැබීම ගැන. අද අපි කතා කරන්නේ අනිත් අය දමනය කරගන්නවද අපිව දමනය කරගන්නවද කියන මාතෘකාව ගැන. අනිත් අය අපිට ඕන විදියට හදාගන්නවද නැත්නම් අපේ හිත අපි හදාගන්නවාද ඒ දෙකෙන් කොයි එකද උතුම් උසස් කියන මාතෘකාව ගැන
අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඕනෑ කියලා මා කල්පනා කරා. මොකද හේතුව අපි හැම වෙලාවකම ස්වයං මිත්‍යාවක පැටලෙනවා. කවුරු මොනවා කිව්වත් අපිට බාහිර අයවලුන් දේවල් අපේ වසඟයෙහි පවත්ව ගන්නට විශේෂ හැකියාවක් අපිට තියෙනවා කියලා අපේ මනස අපි ස්වයං මිත්‍යාවක පටලවනවා හැමතිස්සෙම. බණ දහම් අහන වෙලාවට යම් ආකාරයකට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්ත තමයි අපි කාටවත් අනික් අයව අපිට ඕන විදියට තියාගන්න බෑ. ඒක හරි ඇත්තක්. එහෙම වුණාට මහ පොළොවේදී ප්‍රායෝගික ජීවිතයේදී බොහෝ වෙලාවට අපේ මනස අපට ඒත්තු ගන්නවන එකක් තමයි ඔයාට මෙයා ඔයාට ඕන විදියට තියාගන්න පුළුවන්. මෙයා ඔයා කැමති විදියට පවත්වා ගන්න පුළුවන්. ඔයාගේ සතුට තීරණය වෙන්නේ මෙයා ඔයා කැමති විදියට පවත්වා ගන්නට ඔයා කොච්චර දුරට සමත් වෙනවද කියන එක මත විතරයි. අදී විවිධ මිත්‍යාවල්, ඒවැත්තටම මිත්‍යාවල්. අපේ හිතම අපව රවට්ටලා දාන දරුණු මිත්‍යාවල් වලට අපේ මනස වරින් වර ගොදුරු වෙනවා. එහින්දම අපේ බාහිර අය සහ දේවල් අපේ වසඟයට ගන්න යෙදිය හැකි සියලු උපක්‍රම යොදනවා. අපි කවුරුත් මායාකාරී හැසිරීම් වලින් බලනවා අනිකාව අපේ වසඟයට ගන්න. ලෝකෙ කිව්වට ලංකාවේ ලෝකෙ මම දන්නේ කියන්නේ නේද? කාන්තාවුන්ට 64 මායමක් තියෙනවා පිරිමි වසඟ කරගන්න කියලා කියනවානේ. එතකොට පිරිමින්ට 164ක් 264ක් විතර ඇති. එහෙම ස්ත්‍රීන් විතරක් එවැනි මායාකාරී ගති වලින් යුක්තය පිරිමි නම් හරි අහිංසක පිරිසක් කොට්ටාසයක් කියලා හිතාගන්න එකම තවත් අපිම අපට රැවටෙන අවස්ථාවක්. මනුෂ්‍යයෝ පොදුවේ එයා ස්ත්‍රියක් වෙන්න පුළුවන්, එයා පිරිමියෙක් වෙන්න පුළුවන්. හැම කෙනෙක්ම විවිධ ආකාරයේ උපාය උපක්‍රම යොදනවා තමන්ගේ වසඟයේ අනේකාව පුළුවන් උපරිමයට තියාගන්න. හැමෝම උත්සාහ කරනවා. මොකද හේතුව තමන් අනේකාව තමන්ගේ වසඟයේ තියාගන්නකොට තමන්ට ලැබෙන ආස්වාදය හින්දා ආස්වාදයක් එනවනේ. අනිකාව අපේ වසඟයට ගත්තට පස්සේ, අපේ යටතට ගත්තට පස්සේ අපිට ඕන විදියට හසුරුව ගන්නට යම් පසුබිමක් හැදුනට පස්සේ අපේ යටිහිත ඒකට කැමති. උඩින් කතා පවත්වන්න පුළුවන් මිනිස්සුયો එහෙමනේ උඩින් කතා පවත්වනවා. මට නම් කවුරුත් යටත් කරගන්න ඕනේ නෑ. මොකටද එහෙම යටත් කරගෙන අනිත් එක්කෙනාව එහෙම කීවට යථාර්ථය තමයි හැම මිනිස්යාම කැමති වෙනවා තමන්ගේ වසඟයේ අනිත් එක්කෙනා පවතිනවා දකින්න, ඉන්නව දකින්න. තමන්ගේ ගෝලයෝ තමන්ට ඕන විදියට ඉන්නව දකින්න ගුරු හාමුදුරු කෙනෙක් කැමති නැද්ද? කැමති. මම කැමතිනේ. මම කැමති. මං කියන එක මහගෙන මං කියන විදියටම වැඩ ටික කරගෙන
මං එපයි කියන ඒවා නොකරගෙන ඉන්නකොට මගේ හිතට ආස්වාදයක් තියෙනවා. එතකොට ඒ ආස්වාදය ඇතුලේ මම සිහියෙන් හිටියේ නැතොත් එහෙම මම දිගින් දිගටම හිතන්න පුළුවන් මගේ සතුට තීරණය වෙන්නේ ඒ අය මා කියන විදියට ඉන්න තාක්කල් පමණයි කියන තැනටම අපේ හිත ගමන් කරනවා. මට සතුටින් ඉන්න නම් මට සැනසීමෙන් ඉන්න නම් පොඩි නමලා ටික ඔක්කොම මං කියන විදියටම ඉන්න ඕනෑ කියලා එකක් දන්නේම නැතුව ඔළුවේ හැදෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි. හැබැයි අපි අවබෝධ කර ගන්න ඕනේ යථාර්ථය තමයි. ඒ අපි විසින් හදාගත්ත මනෝවිකාරයක් ඇතුලේ මිසක යථාර්ථය නම් අනිකාට අපව සදාකාලිකව සතුටු කර ඉඳීමේ හැකියාවක්වත් අවශ්‍යතාවයක්වත් එහෙම එකක් නැහැ. ඒක තමයි ඇත්ත. මොකද අනිත් කාරණේ කාටවත් නිශ්චිතව කියන්න බෑ තමන්ට ඕන විදියට අනේකා කොච්චර හැඩ ගැහුණොත්ද තමන්ගේ සතුට තියෙන්නේ කියලා. ඒ කිව්වේ අම්මලා තාත්තලා දන්නවද ළමයි කොච්චර කීකරු වුණොත්ද ඔබට ඇති කියලා. නෝන මහත්මිනියක් දන්නවද මහත්තයා තමන්ගේ ස්වාමි පුරුෂයා තමන් කියන දේවල් කොච්චර ප්‍රමාණයක් අහන මට්ටමට ආවොත් ඇති කියලා. මහත්මයෙක් දන්නවද ස්වාමි පුරුෂයෙක් දන්නවද තමන්ගේ බිරිඳ මෙන්න මේ ගාන්ට කීකරු වුණාම ඇති කියලා. ඇත්තම කතන්දරේ අපි අනේකාගෙන් හොයන කීකරු භාවය අවනත භාවය පක්ෂපාතී භාවය කියන එක අපි දන්නේවත් නෑ ඒක කොච්චර ලැබුණොත් අපි තෘප්තිමත් වෙන්නේ කියලා. අපි ඒ බලාපොරොත්තු වෙන සීමාව කොච්චරද කියලා දන්නේ නැති එකක් තමයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒකයි මිනිස්සු අතෘප්තිමත්. ඒකයි මිනිස්සු අසහනෙන්, තරහෙන්, ක්‍රෝධෙන් හැම තිස්සෙම සමහර අය තමන් අසමර්ථ වුණා කියන හැඟීමෙන්, තමන් අසාර්ථක එක්කෙනෙක් කියන හැඟීමෙන් ඉන්නේ. ඒ තමන් දන්නේ නැති සීමාවක කෙනෙකුගෙන් කීකරුකම් හොයලා තමන්ට පක්ෂපාතීකම් හොයලා තමන් කියන දේවල් අහගෙන ඉඳීම වගේ දේවල් අපේක්ෂා කරලා තමන් දන්නේ කොයි සීමාවෙන්ද තමන් සතුටු වෙන්නේ කියලා ඒවා හොයලා ඊළඟට අනිත් පාර්ශවය ඒක ලබා දුන්නට මනස තෘප්තිමත් වෙන්නේ නැහැ. මනස ඒ වගේ ධර්මවල ඒ වගේ මනෝභාවයන්හි ඇතිවීම මෙන්න මේකයි කියලා එහෙම අඳුනගෙන හොයන එකක් නෙමෙයි ඔය. ඉතින් රණ්ඩු වෙනවා ඊළඟට. ඇයි කීකරු වෙන්න බැරි? ඇයි කියන දේ අහන්න බැරි? ඇයි මං කියන එක කරන්න බැරි? දැන් එහෙම ලකුණු කරලා 10ක් කරා කියමුකෝ ඔබ කියන එක. ඊට පස්සේ ඇති වෙනවා. නෑ. ඊට පස්සේ 11 වෙනි එකත් ඔබ කියන එකම කෙරෙන්න ඕන වෙනවා. ඔබට ඕන විදියටම 11 වෙනි අවස්ථාවත් ඔබට ඕන විදියටම පවත්ව ගන්න ඕන. ඒකත් අනිත් පාර්ශවයෙන් වුණොත් එතකොට දැන් නම් හොඳටම ඇති මං කියන දේ ඇහුවා මං කියන විදියට තමයි කටයුතු කළේ මට ගොඩ සතුටුයි නෑ ඒකට සතුටුයි. හැබැයි ඊළඟ එක ගැන ඉන්නේ අසහනේ.
ඊළඟ එක ගැන අවධානයෙන් ඉන්න. එතකොට මම ඔබගෙන් අහන කාරණේ තමයි ඔය රටාව ඇතුලේ ඔය ක්‍රමවේදය ඇතුලේ එක්වේ අනිත් අයගේ හිත් වලින් සතුට හොයන්න යන ක්‍රමවේදය ඇතුලේ අනිත් අයගේ සිතුවිලි ඇතුලේ සැනසීම හොයන්න යන ක්‍රමවේදය ඇතුලේ අනිත් අයගේ හැසිරීම මත සතුට සැනසීම හොයන්න යන ක්‍රමවේදය ඇතුලේ අපිට කොච්චර දවසක් සැනසීම ලැබෙයිද? නැත්තම් ඇත්තටම වෙන්න පුළුවන් දේ මොකක්ද? අල්ප වෙලාවක් සතුටකුයි වැඩි වෙලාවක් විඳවිල්ලකුයි බයක් අසහනයක් සැකයක් ඉතුරු වෙන එක විතරක් නෙමෙයි අපිට. අම්මා තාත්තගෙන් හෙව්වත් දරුවන්ගෙන් හෙව්වත් බිරිඳගෙන් හෙව්වත් ඔය ටික සැමියාගෙන් හෙව්වත් ප්‍රේමවන්තයාගෙන් හෙව්වත් ප්‍රේමවන්තියගෙන් හෙව්වත් ගිහියාගෙන් හෙව්වත් පැවිද්දාගෙන් හෙව්වත් සේවකයාගෙන් හෙව්වත් ආයතන ප්‍රධානියාගෙන් හෙව්වත් නේ නේද? ආයතන ප්‍රධානියාගෙන් හෙව්වත් නේද? කාගෙන් හෙව්වත් නේ? කාගෙන් හෙව්වත් මතක තියාගන්න හොයන කෙනා විඳවනවා මිසක හොයන කෙනා අසහනයටපත් වෙනවා මිසක නේද? අනිවාර්යෙන්ම අපි සැනසෙල්ල ලබන්නේ කාගෙන් හෙව්වත්. යථාර්ථය නම් මොකක්ද? හැමෝටම අනේකාට ඕන විදියට ඉන්න පුළුවන් සීමා තියෙනවා. කැමැත්තෙන් සතුටින් ඉන්න සීමාවල් ඇති. ඒත් අනේකා සතුටින් තියන්න කියලා කවරනම් මිනිස්සෙක් කැමති වෙයිද? කවරනම් මිනිස්සෙක් සතුටු වෙයිද? තමන්ගේ සියලුම දේවල් අනිකාට ඕන විදියට හසුරුවන්න එම කැමති වෙයිද? ඔබේ බිරිඳ, ඔබේ සැමියා, ඔබේ දරුවෝ ඒගොල්ලෝ ඔක්කොම අමතක කළද? ඔබ කැමති වෙනවද? අනිකාට ඕන විදියට හැම මොහොතක්ම ඔබේ වෙනස් කරන්න. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඒක කාටවත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද? ඒ නිසා මා ඔබට යෝජනා කරනවා අපි විඳවන්නේ බහුතර ලෝකයා අසහනෙන් අසතුටෙන් අතෘප්තියෙන් ඉන්නේ ඇත්තටම කිව්වොත් එළියෙන් බාහිර අයගෙන් තමන්ගේ සතුට තීරණය කරන්න යෑම නිසා අනෙක් අය හරහා තමන්ගේ සැනසීම උදා කරගන්න යෑම නිසා ඒක හොයන්න පටන් ගත්තම අපිට තේරෙන්නේ නැති එකක් තමයි අනිත් මනුස්සයාට තියෙන්නේ හිතක් කියන එක. අනිත් මනුස්සයාට තියෙන්නේ අපිට වගේම හිතක්. අනිත් මනුස්සයාටත් අපිට වගේම කැමැත්තවල් අකමැත්තවල් තියෙනවා. එයත් කෙලෙස් සහිත නම් එයත් ඔය විදියටම අපි වගේම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක අපට අමතක වෙනවා. මොකද අපිට හැමතිස්සෙම ඔළුවට එන එකක් තමයි අපි අනේකා වෙනුවෙන් කරපු කැපවීම නිසා එයා අපේ වසඟයේ ඉන්න ඕන කියන එකනේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න. අනේකා අපේ වසඟයෙහිනේ
ඉන්න ඕන මොකද හේතුව අපි අනික වෙනුවෙන් කරලා තියෙන කැපවීම වලට. ඇත්ත. හැම අම්මා කෙනෙක්ම දරුවෝ වෙනුවෙන් හැම තාත්තා කෙනෙක්ම දරුවෝ වෙනුවෙන් කැපවීම කළා තියෙනවා. හැම බිරිඳක්ම සැමියෙක් වෙනුවෙන් කැපවීමක් කරලා තියෙනවා. පරිත්‍යාගශීලී වෙලා තියෙනවා. හැම සැමියෙක්ම තමන්ගේ බිරිඳ වෙනුවෙන් කැපවීමක් පරිත්‍යාගයක් තමන්ගේ ජීවිතේ කළා තියෙනවා. කවුරුත් ශිෂ්‍යයෝ, ගුරුවරු, දායකයෝ, හාමුදුරුවරු කවුරුත් අපිට වෙන දේ තමයි අපි කරපු කැපවීම ලෝකේ ලොකුම කැපවීම ලෙස හැම වෙලාවකම අපිට හිතෙන එක. අපි අනිකා වෙනුවෙන් කරපු කැපවීම ලෝකේ කෙරිච්ච ලොකුම කැපවීම, ලොකුම පරිත්‍යාගශීලී බව, ලොකුම දරා ගැනීම, ලොකුම ඉවසීම විදියට හැම තිස්සෙම අපේ එක අපිට පේනවා. අපේ එක අපිට පේනවා මේ ලෝකේ ලොකුමනේ. ලෝකේ ලොකුම කැපවීම කරන්නේ අපි. ලෝකේ ලොකුම දරා ගැනීම කරන්නේ අපි. තම. ලෝකේ ලොකුම ඉවසීම කරන්නේ තමන්. එනිසා මතක තියාගන්න ඒ කැපවීම කරන අයට ඒක එන ඔළුවට. හැම අම්මෙකුටම එනවා. හැම ගුරුවරයෙකුටම එනවා. ඒක අසාධාරණයි කියලා නෙමෙයි මම කියන්නේ. ඒක දුකයි කියලා. ඒ හිතන එක, එහෙම හිතන එක වැරදි හෝ අසාධාරණයි කියලා නෙමෙයි කියන්නේ. එහෙම හිතන එක අන්තිම නරක වැඩක් කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒකින්ද අපි දුක් විඳිනවා කියලා. එහෙම හිතන එකෙන් අපි ලාභ ලබනවා නෙමෙයි. එහෙම හිතන එකෙන් අපි ලබන්නේ ජයග්‍රහණ නෙමෙයි. අසහනේ. අසතුටනේ. දවසේ වැඩි ප්‍රමාණයක් අතෘප්තිමත්ව ඉඳීමනේ. පීඩා විඳ ඉඳීම. මොකද අපි කරපු කැපවීම එක අපි ඊළඟට හොයන්න පටන් ගන්න. ඉතින් මම මෙච්චර කැප වුණා නම් ඇයි මං වෙනුවෙන් බැරි? ඇයි මට ඕන විදියට බැරි? මේක ඒ කියන්නේ මේ සසර දුකක් වෙන්නේ ඒකයි. මේ සසරේ අපි මේ දිගින් දිගටම ඇලෙන්න බැඳෙන්න යන්න වීරය නොකළ යුත්තේ අපි මේ ගමන මොන ක්‍රමයකින් හරි වීරය කරලා තථාගතයන් වහන්සේ වදාළ මාර්ගය අවබෝධ කරගෙන ඉවර කරගත යුත්තේ නේද? මේක ඉවරයක් නෑ. නැත්තම් අසහනය, අතෘප්තිය, දුක, කලකිරීම, දුක පිළිබඳව තථාගතයන් වහන්සේ විග්‍රහ කරද්දී යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං නේ. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව විග්‍රහයදී උන්වහන්සේ අපිට පෙන්වලා දෙනවා. යමක් කැමැතිද? එය නොලැබෙනකොට දුකක්. ඉතින් මනුෂ්‍ය ලෝකය, මනුෂ්‍ය වර්ගය, සත්ව වර්ගය නේ කැමැති ආස තමන්ගේ වසඟයේ අනික් අය ඉන්නවට, අනික් දේවල් පවතිනවට, හැසිරෙනවට. ඉතින් එහෙම නොවන හැම වෙලාවකම මිනිස්සයා අතෘප්තිමත්. ඇයි මට ඕන එක නෙමෙයි උනේ. යම් පිච්චං යමක් කැමතිද? නලබති. ඒක ලැබෙන්නේ නැද්ද? ඒක වෙන්නේ නැද්ද? තම්පි දුක්ඛං. ඒකෙන් දුක් විඳිනවා. ඒකෙන් විඳවනවා. ඒකෙන් අසහනයටපත් වෙනවා. ගිහි වේවා පැවිදි වේවා කාගෙත් ප්‍රශ්නයක කවුරුත් අත්විඳින මුණ දෙන ධර්මතාවයක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත් අයගේ හිත ඇතුලෙන් සතුට හොයන,
අනිත් අයගේ හිත ඇතුලෙන් සැනසීම හොයන, අනිත් අයගේ හිත ඇතුලෙන් විමුක්තිය හොයන ක්‍රමය වෙනුවට තමා තුළට නැඹුරු වෙන්න කියලා. තමා තුළට නැඹුරු වෙන්න. මොකද අනිත් අයගේ හිත වලින් සතුට හොයන්න හැම දවසකම විඳවිල්ල උදා වෙනවා. දරුවෝ හදලා දරුවෝ ලොකු මහත් කරලා ඒ අයගෙන් සතුට හොයන්න හිතන අම්මා තාත්තා කොච්චර විඳවනවදනේ. එයයි දරුවෝ අපි කවුරුත් දරුවෝ. ඉතින් අපි අම්මලට ඕන විදියට දින්නේ. අපි අම්මලට ආස විදියටම දින්නේ. අපි නිසා අපෙන් හීන දැක්ක. අපි මෙහෙම වෙයි, අහම වෙයි, මේ විදියට ඉඳී, අර විදියට ඉඳී කියලා හීන දැක්ක. අම්මා තාත්තා අපි හින්දා විඳවන්නේ නැතුව ඇති කියලා හිතනවද? අපි පසුව මුණ ගැහුණු සම්බන්ධකම්, බැඳීම්, තෝරාගත්ත ජීවිත හින්දා අපි අපේ තීන්දුව තීරණ ගැනීම අම්මා තාත්තා නැතුව සිද්ධ කරනකොට අම්මා තාත්තට විඳවීමක් එන්නේ නැද්ද? එනවා. දරන් ඉන්නවා. ඒත් විඳවීම තියෙනවා. අසහනේ තියෙනවා. අතෘප්තිය තියෙනවා. ඒත් දරන් ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි අනුන්ගේ හිත ඇතුලෙන් සතුට හොයන්න යනකොට අත්වෙන ධර්මය ඒක. බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මානව සම්පතිනුත් බාහිරනේ භෞතික සම්පතිනුත් පුත්තා කිව්වන් අපි මානව සම්පත විදියට ගමු. එතන පුත්තා කිව්වන් දරුවෝ විතරක් නෙවෙයි ඔක්කොමනේ. අපි මානවයාගේ මනුෂ්‍යයාගෙන් මොන නෑකම ඇතුලේ හොයන්න ගත්තත්, මොන සම්බන්ධකම ඇතුලේ, යාළුවෝ විදියට, හිතවතුන් විදියට, පෙම්වතා විදියට, පෙම්වතිය විදියට, දරුවා විදියට, අම්මා විදියට, මෙහෙම මානව සම්බන්ධකම් අපි පුත්තා කියලා ගමු පොදුවේ. ඊළඟට ධනං කිව්වේ ධනයනේ. භෞතික සම්පත්. භෞතික සම්පත් ඇතුලේ ගේ දොර, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, රත්තරන්, මුතු මැණික්, මේ ඇතුලේ. ඒ ඇතුලේ හොයන්න ගියා. බුදුහාමුදුරු දේශනා කළේ ඔය දෙකෙන්ම හරි වෙහෙසටපත් වෙනවා. අන්තිමටම කියන්න වෙන්නේ මට හරි මහන්සි කියලා. මේවා එක්ක වැඩ කරලා මේ අය එක්ක ඉඳලා මට හරි මහන්සි කියලා තමයි කියන්නේ. විහඤ්ඤති. වෙහෙසටපත් වෙනවා. මහන්සි. එයි මානව සම්පත මට ඕන විදියට හසුරවන්න දඟලලා මහන්සි. භෞතික සම්පත්නේ. ධනය, ධාන්‍ය, කුඹුරු, අතුපිටි, ගේ දොර, ඉඩකඩම් මේවා Tamanට ඕන විදියට තියාගන්න වීර්ය කරලා මහන්සි නැද්ද? මහන්සි. අපි කාටත් මේ මහන්සිය දැනෙනවනේ. එතකොට ආයෙත් ඉතින් මහන්සි වුණත් ඉතින් මේව මගේ අතින්ම කෙරෙන්න එපැයි කියලා ආයෙත් ඉතින් මහන්සි කිය කරගෙන යනවා. ඒත් මහන්සි. ඒ මහන්සිය හරියට දැනිච්ච දවසට තමයි අපිට ඕන වෙන්නේ නිදහස් වෙන්න. ඒ මහන්සිය ගැන අවබෝධ වෙච්ච දවසට තමයි නේද අපිට නිදහස් වෙන්න ඕන වෙන්නේ. සමහර වෙලාවට අපිට ඕන නම් පුළුවන් මෙහෙම. ඒ මහන්සිය තමයි ජීවිතය කියලා හිතන්න. එහෙම පුළුවන්. මේ මහන්සිය තමයි ජීවිතේ. ඒ කියන්නේ අර ඒක ඇතුලේ දැනෙන විඩාවටම ඇඩික්ට් වෙනවා ඊළඟට. අබ්බැහි වෙනවා. ඊළඟට ඒ විඩාව නැත්තම් පිස්සු හැදිලා වගේ වෙනවා. එතකොට මං කවුද? මට මොකද වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නේ පටන් ගන්නවානේ. ඒ කියන්නේ විඩාවටම අබ්බැහි වෙලා.
විඩාවටම ඇබ්බැහි වුණාමනේ. කියන්නේ මුලින් විඩාව එක්ක ගැටෙනවා පස්සේ විඩාවට ඇබ්බැහි වෙනවා. ඒ විඩාව දවසක් හරි දැනුන්නේ නැතොත් මහා අසහනයක්. ඒ කියන්නේ ඒක ජීවිතේ කරගෙන වගේ ඉන්න පුළුවන් ඕන. ඒ ඉන්න හැම දවසකම මේගොල්ලෝ ඉන්නේ විඳපීමෙන්. ඊළඟට ඒ විඩාවට බැඳිලා ඒ විඩාවට උපාදානය වෙලා ඒක ඇතුළත් විඳවනවා. ඒක ඇතුළත් විඳවනවා. මුලින් මට හරි මාන්සි මට මේ ළමයින්ගේ වැඩ කරලා හරි මාන්සි කියා මන්තරේ වගේ මතුරන අයට ඔන්න ටික දවසක් ළමයින්ගේ වැඩ තනියම කරගන්න පටන් ගන්නවා. මොකද හිතෙන්නේ? කසරේටම හිතෙන්නේ මුන් වෙනස් වෙලා. ඉස්සර මම නැතුව බෑ දැන් ඔක්කොම මට නොකියම කරනවා. අන්න විඩාවට ඇබ්බැහි වෙලා. විඩාවට ඇබ්බැහි වුණාම ඒ විඩාව දෙන්නේ නැති වුණා ආයෙත් රණ්ඩු. ආයෙත් ප්‍රශ්නයක්. අලුත් ප්‍රශ්නයක්. මේ මනස කියන්නේ හරි පුදුම එකක්. හරිම පුදුම එකක්. විස්මය ජනක රටාවන්ගෙන් මේ මනස යුක්තයි. මේ මනසේ තියෙන රැවටලිකාරී වංචාකාරී ස්වභාවයන් මේ විදියට විග්‍රහ කරලා ඉවර කරන්න පුළුවන් ඒව නෙවෙයි. චරටම පුදුම ස්වභාවයන්ගෙන් යුක්තයි මේ මනස සහ ඒ මනසේ පහළ වෙන ධර්ම. එහින්ද මා ඔබට මෙත්සිතින් යෝජනා කරනවා. අඥානය වෙහෙසටපත් වෙනවා, අනුවණය වෙහෙසටපත් වෙනවා. භෞතික සම්පත සහ මානව සම්පත ඇතුලේ සැනසෙල්ල හොයාගෙන ගිහිල්ලානේ. වෙහෙසටපත් වෙනවා. ඊළඟට ඒ වෙහෙසට ඇබ්බැහි වෙලා ආයෙත් විඳවන තත්ත්වයටපත් වෙනවා. අරව ඇතුලේ සැනසෙල්ල හොයන්න ගිහිල්ලා වෙහෙසටපත් වෙනවා. ඊළඟට වෙහෙස ඇතුලේ ජීවත් වෙන්න ඇබ්බැහි වෙලා ඒකනුත් විඳවන්න ගන්නවා. ඒකින්දත් ආයෙත් දුකක් ඇති වෙනවා. ආයෙත් විඳවන්න පටන් ගන්නවා. මට මතකයි මම මේ ලංකාවේ ඉන්නකොට සමහර වයසක අම්මලාගේ ප්‍රශ්න ඒගොල්ලෝ හරියට කියනවා හාමුදුරනේ බණක් අහන්නවත් වෙලාවක් නැහැ හාමුදුරනේ දැන් මට වෙලා තියෙන්නේ ළමයිත් බලන්න. හරි පීඩාවක ඉන්නේ බණක්වත් අහන්න විදියක් නැහැ. ඉතින් මම ඒ ළමයින්ට කතා කරලා සමහර වෙලාවල් වලට කියලා තියෙනවා ඔයගොල්ලෝගේ අම්මා ලව්වා මේවක් කරගන්න එපා. යාට හරි පීඩාවෙන් ඉන්නේ. එයා කියන විදියට යාට යාගේ ආධ්‍යාත්මික ගමනට ඕගොල්ලෝ තමයි ලොකුම බාධකේ. ඉතින් දැන් ඔහොම ඉඳලා මැරුණොත් එහෙම ඕගොල්ලොන්ට සමහර විට වෛර කර මැරෙන්න පුළුවන්. Tamanට පින් කර ගන්නට බැරි වුණා නේද? Tamanට සිල් ගන්නට බැරි වුණා, දන් දෙන්න බැරි වුණා ආදී වශයෙන් විවිධ පීඩාවල් ඇතුලේ ඉඳලා ඕගොල්ලොන් ගැන ද්වේෂයෙන් මැරෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලොන්ගේ ළමයින්ගේ වැඩ ඕගොල්ලෝ කරගන්න. මට එක අවස්ථාවක් මතකයි. ටික ඒ ළමයි ඒක අහලා ඇත්තටම ඒගොල්ලොන්ගේ ළමයින්ගේ වැඩ කරගන්න පටන් ගත්තා. ඊට පස්සේ ආරාම්මම ආයෙ ඇවිල්ලා මට කියනවා බලන්ට හාමුදුරනේ මං අර පුංචි උන් නේ මං අර පුංචි උන් එක්ක සන්තෝෂෙන් හිටියා. දැන් මට ඒ පොඩි උන් එක්ක තිබිච්ච සතුටවත් දැන් නැහැ. ඒ කියන්නේ මොකද්ද? මුලින් විඩාව පස්සේ ඒ විඩාවට පුරුදු වුණාම ඒක නැතිකොට ආයෙත් දුක. දැන් මේ ඔබට කියන්නේ
දරුවෝ කියන්නේ මහන්සියක් අතහැරලා දාලා දුවන්න, ධනය, ගෙවල් දොරවල් ඔක්කොම මහන්සි දේවල් දුවන්න නෙමෙයි. තේරුම් අරගන්න. අවබෝධ කරගන්න. මේවට බැඳෙන්න මේවයින් දේවල් හොයන්න දුකක්. ඒ අතහර්ථය තේරුම් අරන්. දුක් විඳින්න දේවල් හින්දා නෙමෙයි, දේවල් වලින් තමන් හොයන හින්දා කියලා. කියන්නේ දේවල් අපේක්ෂා කරමින් බලාපොරොත්තු වෙන හින්දා. දේවල් ඇතුලේ තමන් විශේෂ සතුටවල හොයන්න ගත්තොත් විශේෂ දුක් විඳින්න වෙනවා කියන එක. ඒක අවබෝධ කරගන්න. මෙය තේරුම් ගත්ත දෙමව්පියෝ, මේ තේරුම් ගත්ත බිරිඳක්, සැමියෙක්, දරුවෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ගුරුවරයෙක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ තමන්ට කෙරෙන්න තියෙන යුතුයකම් කරලා අනිත් අයගෙන් එහෙම මෝඩ විදියට බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ කොටස කරලා සැනසීමෙන් ඉන්නවා. ඒක අවබෝධ කරගත්තු කෙනා ඒ ගමන යනවා හරියට. මම කියන්නේ මානසිකව අර දේවල් අනෙක් අය වෙනුවෙන් කරගෙන යද්දී නේද? කරගෙන යද්දී ඔළුවට එනවා මේ මගේ මුළු ජීවිතේම සතුට තීරණය වෙන්නේ මේවා මත කියලා. අන්න ඒ මනස්කාතෙන් වෙන් වෙන්න. එහෙම බාහිරයට විතරක් ඔබව තෘප්තිමත්ව තියන්න බෑ. බාහිරයට ඔබට තෘප්තිමත් වෙන්න යම් උපකාරවත් දේවල් කරන්න පුළුවන්. නේද? ඒ කියන්නේ සතුට ඔබට සතුට ලබා දෙන්න යම් දේවල් කරද හැකි. ඒත් සමස්තය බාහිරයට ඔබට ලබා දෙන්න බෑ. බාහිර අරමුණු කොහොමද ඔබේ සතුට 100% උදා කරන්නේ? එහින්දා ඔබ හොඳම දේ තමයි ඔබ අනෙක් අය වෙනුවෙන් කරන්න තියෙන දේවල්. තමන් ඉන්න තැන සුද්ධ කරගන්න ඕනනේ. තමන්ට ගෙයක් දොරක් තියෙන සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. තමන්ට යාන වාහන තියෙනම් ඒව පරිස්සමින් පාවිච්චි කරන්න ඕන සීකල්පනාවෙන්. ඒවා හොඳට තියෙන දවස දක්වා විතරයි මට සතුට තියෙන්නේ කියන මනස්ගතේ පැටලෙන්න එපා. දරුවෝ වෙනුවෙන් නේද? දරුවෝ වෙනුවෙන් කළ යුතු දේවල් කරන්නනේ. දරුවෝ වෙනුවෙන් කළ යුතු දේවල් කරන්න. දරුවෝ මම කියන විදියට හිටියොත් විතරයි මට සැනසෙල්ල කියන මනස්ගතේ පැටලෙන්නේ නැතුව. මට ඕන විදියටම දරුවෝ ටික හදාගන්න පුළුවන් වුණොත් තමයි මට සුවපත් බවක් ලැබෙන්නේ. මට අම්මලා කියන්නේ මෙහෙමයි. මට සැනසෙල්ල S2 පියාගන්න පුළුවන් වෙන්නේ කියන මනස්ගතේ පැටලෙන්න එපා. එහෙම දරුවන්ට කරන්න බෑ ඔබට ඕන දේවල් ඔක්කොම. ඔවුන් ඔබ කැමති දේවල් යම් ප්‍රමාණයක් කරාවේනේ. ඔවුන් ඔබ කැමති දේවල් යම් ප්‍රමාණයක් කරාවේ. ඒක ඇත්ත. ඒත් ඔබ කැමති සියල්ල කරන්න බෑ. ඔබ කැමති සියල්ල කරන්න බෑ. ඔබ කැමති විදියට ඒ දරුවන්ට මුළු ජීවිතේම ජීවත් වෙන්න බෑ. ඇත්තම කාරණේ මොකක්ද? අත්තා යත්තනෝ නැති කුතෝ පුත්තෝ කුතෝ දනන්නේ. Tamanට Taman නැතිකොට මොන දරුවද මොන ධනයද? ඒක තමයි ඇත්ත. එක වෙලාවකදී Tamanටවත් Taman පවත්ත ගන්න බැරි වෙලාවක් එනවා. එතෙන්දී දරුවන්ට කොහෙත්ම දේවල් කරන්න බෑ. අපිට තියෙන සල්ලි වලින් සැනසෙල්ල අපිට ලබා දෙන්න බෑ. තේරුම් අරන් ජීවත් වෙමු. එතකොට අපි අනිත් අය වෙනුවෙන් කළ යුතු දේවල් ටිකක් කරනවා. අනිත් අය එක්ක තරහ වෙන්න, වෛර කරන්න, අනවශ්‍ය කේන්තියකින් ඉන්න දේවල් හදාගන්නෙත් නැහැ. අවබෝධයෙන් දේවල් කරන්න. තේරුම් අරගෙන දේවල් කරන්න. ඒක විතරමයි සැනසීමෙන් මේ ලෝකේ ගත කර ගන්නට අපට තියෙන ක්‍රමවේද කියලා මම හිතන්නේ.
එහෙම නැතුව මේ ලෝකේ සැනසීමෙන් ඉන්න අමාරුයි කෙලෙස් සහිත සත්වයාට. කෙලෙස් සහිත සත්වයා නැත්තම් කෙලෙස් සහිත මිනිසයා හරියට විඳවනවා අනෙක් අයව තමන්ගේ වසඟේ තියාගන්න කියලා. අපිට ඔන්න උදකංගි නයන්ති නෙත්තිකානේ දැන් ඔය ජල කාර්මිකයෝ ඉන්නේ. ඒ කියන්නේ මේ දියාලුවෝ කියලා ඒ කාලේ කිව්වේ. බුදුන් දවස දියාලුවෝ කියලා කිව්වේ. අද නම් කියන්නේ අපේ පයිප් බාසුනේලා නැත්තම් වැව් හදන අය ජල වඩුවෝ නැත්තම් ජල කාර්මිකයෝ දියාලුවෝ තමන් කැමති තැනට ජලය ගෙනියන අය. ඒගොල්ලෝ විවිධ උපායන් යොදලා තමන් කැමති තැනට කොහොම හරි වතුර ටික අරන් යනවා. සැලකිය යුතු ජයග්‍රහණ ලැබලා තියෙනවා එහෙම. ඒක වතුර දමනය කරගන්න. එක්තරා දුරකට පුළුවන්. එහෙම කරගන්න. දියාලු. ඒ හැබැයි එකත් ඒ විශේෂ දන්න අයට විතරයි අපි මේක තැනක ඉඳලා තව තැනකට මේ වතුර ටිකක් අරන් යන්න ගියොත් එහෙම මේ විශාල ප්‍රශ්න එන්න පුළුවන්. ඒ විශේෂ දන්නේ නැත්නම් ඒක දන්න අයට පුළුවන් ඒක කරන්න. උසුකාරා නමයන්ති තේජන. ඒ කියවේ හීවඩුව. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ කියන්නේ මහා රාජ්‍ය 4ක් අනවරත අරගලයක පැටලිලා හිටිය කුඩා රාජ්‍යයන් ටික තමන්ගේ යටතට ගන්න. ඔය අංගමගද කාසිකෝසල වජ්ජිමල්ල ඔහොම කියලා ඉන්දියාවේ තිබුණනේ මේ කොටස් 16ක රාජ්‍යයන් පිළිබඳව තියෙනවානේ. එතකොට යුද්ධ උණුසුම කියන එක අනිවාර්යයෙන්ම ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ಭಾರತයේ තිබිලා තියෙනවා. මේ රාජ්‍යයන් මහා රාජ්‍යයන් 4 රජවරු හැමතිස්සෙම කුඩා රාජ්‍යයන්හි බලය අත්පත් කරගන්න විවිධ දේශපාලනික ඝට්ටනවල තමයි ඉඳලා තියෙන්නේ. අද එකම වෙන විදිහකට තිබිලා තියෙනවා. අද තියෙන්නේ නේ. ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය ආදී රටවල් ටික එක කඳවුරක ඉඳන් හිතනවා නැගෙනහිර ලෝකයේ ඒ රටවල් තමන්ගේ වසඟයට ගන්න ක්‍රමවේදය මොකක්ද? ළඟට චීනය කල්පනා කරනවා අපේ වසඟයට ගන්නේ කොහොමද මේ නැගෙන ආර්ථිකයක් සහිත නැගෙනහිර ලෝකයේ රටවල් වරායවල් ඒවත් තමන්ගේ වසඟේ තියාගන්නේ කොහොමද? යටත් කරගන්නවම කියන එක නෙමෙයි. හැබැයි තමන්ට ඕන විදිහට නටන තත්ත්වයට පත් කර ගැනීම. මේකත් යටත් තමයි. ඒකට කියන්නේ නව යටත් විජිතවාද කියලා. නේ. ඉස්සර නම් ගහලානේ. දැන් එහෙම නෙවෙයි. ණය වලින්. ණය දීලා. ආධාර දීලා. ලෝන් ඇතුලේ හිරකාරයෝ කරලා. එහෙමනේ අලුත් විදියට නව යටත් විජිතවාදේ විවිධ ස්වභාවයන් තියෙන්නේ. නව යටත් විජිත හැදෙන්නේ නිකන් ඇඟේ හයියෙන් නෙමෙයි. සරනම් මූදෙන් ගිහිල්ලා නැවෙන් ගිහිල්ලා කහලා দমনය කරලා අපි ඔය යටත් වෙලා හිටියේ ඉංග්‍රීසි, ලම්දේසි, පෘතුගීසි ඒගොල්ලොන්ගේ තිබුණු යටත් විජිතවාදය ඒ යුගයේ තිබුණේ ඇඟේ හයියෙන් කායික බලයෙන්, යොදමය බලයෙන්, කාලතුවක්කු බැරාවි ඕවයි. දැන් ඒව නැහැ. දැන් වෙනමම ක්‍රමවේදකින් නායකාරයෝ කරලා හිරකාරයෝ කරගන්න ඒ විදිය ඒ ලෝකෙ පුරාමයි. අතීතේ ඉඳලම අතීතේ තමයි නැවත වෙන්නේ. මේ ලෝකේ රටාව ඒක. ඉතින් ಭಾರತෙත් ඕක තිබුණේ. ඉතින් බුදුහාමුදුරුවෝ දකින්ට ඇති. එහි කාලෙම උන්වහන්සේත් ඉතින් සක්විති රජ වෙන්න පින්තිබිච්ච ඒ සඳහා තාත්තා විසින් බලමුළු ගන්වමින් ඉඳපු රජපෞලක කෙනෙක්නේ. ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයන් කියන්නේ. එතකොට එතුමන් දකින්ට ඇති ඕනතරම් දුනුයි තල හදන යකඩ කාර්මිකයෝනේ. කම්මල් වල යකඩ රත් කරලා ඒවා උණු කරලා ඒවා ආපහු පාර විදියට හදලා තලලා ඊතල හදන හැටි දැකලා තිනේ. යකඩනේ නම්මශීලී කරන් Tamanට ඕන විදියට. යකඩනේ නම්මශීලී කරනවා Tamanට ඕන විදියට. උසුකාර නමයන්ති තේජනන්නේ. හීවඩුව හීදඬු Tamanට ඕන විදියට නවා ගන්නවා. දාරුන් නමයන්ති තච්චකා වඩුව ලී වඩුව. දාරුන් නමයන්ති දර කොටන්නේ. ඔය අපේ මේ වාඩි වෙලා ඉන්න පුටුව දැන් මම මේ වාඩි වෙලා ඉන්න පුටුව මේක නම් ප්ලාස්ටික් වලින් හදපු එකක් නේ. ප්ලාස්ටික් ඔය වගේ ද්‍රව්‍යයකින්නේ.
ලංකාවේ ධර්මාසන තියෙන ඔක්කොම මේ ලී වලින් හදපුවානේ. ලී වලින් හදපු. මගේ ඉස්සරහින් තියෙන ලී වලින් හදපු පොඩි මේසයක්, චූටි මේසයක්. එතකොට මේ ඔක්කොම මුලින් කොටන් දැවදඬුනේ. දැවදඬු. පස්සේ නිර්මාණශීලී වඩුවෙක් ඒ දැවදඬුව Tamanට ඕන විදියට හසුරවලා තියෙනවා. කෑලි කපලා තියෙනවා, යතු ගාලා තියෙනවා, අලුතින් කෑලි අමුණලා තියෙනවා, අලෝලා, ඇනදාලා විවිධ ක්‍රමවලට Tamanට ඕන විදියටනේ. නේද? Tamanට ඕන විදියට ලී දඬු দমনය කළා තියෙනවා. දැන් ඔය ජල කාර්මිකයෙක්ගෙන් ඇහුවොත් ලී দমনය කරන එකද ලේසි, තමන්ගේ ගෙදර ඉන්න අය দমনය කරගන්න එකද ලේසි කියලා, ඒ වඩු මහත්තුරු අනිවාර්යෙන්ම කියයි මං හදපු ළමයි 3-4 දෙනාටම වඩා ලේසි මට ලී කොටයකින් ඕන එකක් හදාගන්න එක කියලා. ලී කොටවලට හිතන්න බෑනේ. වතුරවලට හිතන්න බෑනේ. ඒවා කොහොම හරි ආණ්ඩු මට්ටු කරලා ටික දවසක් හරි තියාගන්න පුළුවන්. අනුන්ගේ හිත නම් අපිට ඕන විදියට තියාගන්න බෑ. මේක තේරුම් ගන්න. තේරුම් ගන්න කරුණකොට වෙනනම් කිසිම උත්තරයක් නෑ. පොඩි හරි සැනසීමකින් ඉන්න. බුදුහාමුදුරුවන්ගේ උත්තරේ නිකන් තේරුම් අරන් මෙතන ඉන්න කියලා නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ පිළිතුර තේරුම් අරන් ඒ තෘෂ්ණාවෙන් යුක්ත, ඒ අවිද්‍යාවෙන් යුක්ත බන්ධනය කඩන්න කියන එක. ඉතින් එතෙන්ට යන්න නම් ටික ටික තේරුම් ගනිමින්, අවබෝධ කරගනිමින් මේක තමයි යථාර්ථය, මේක තමයි යථාර්ථය කියමින් ඒක මනසට තේරුම් කරන්නම ඕන. ඒක තේරුම් ගත්තා කියලා මේ තරහෙන් ක්‍රෝධෙන් දාලා දිමිල ආයෙත් එකක්. ආයෙත් බැඳීමක් තමයි. තරහෙන් මේක අතෑරීම නෙමෙයි. අවබෝධයෙන්ම කිසිම ආකාරයක ක්‍රෝධයක්, වෛරයක්, ඝට්ටනයක් නැතුව ඒ දේවල් මගේ වසඟේ තියන්න බෑ කියලා මම තේරුම් ගැනීමම මගේ නිවන, මගේ සැනසීම මට ඉක්මන් කරනවා. ඔබේ සැනසීම ඔබට ඉක්මන් කරනවා. ඒකයි කිව්වේ අත්තානං දමයන්ති පණ්ඩිතා. ඥානවන්තයෝ, නුවණැත්තෝ තමන්ව දමනය කරගන්න. වඩුවෝ ලී දඬු দমনය කරනවා, ජල කාර්මිකයෝ වතුර দমনය කරනවා, හී වඩුවෝ හී දඬු দমনය කරනවා, නුවණැත්තෝ තමන්ව দমনය කරගන්නවා. ඉතින් මෙච්චර වෙලා මේ දේශනාව පුරාම කියලා දුන්නේ ඔබට ඔබව, ඔබගේ හදවත, ඔබගේ ආධ්‍යාත්මය, ඔබගේ සිත দমনය කරගන්නවා මිසක ඇත්තට සැනසෙල්ල හොයා ගන්නට නම්, එළියේ අය দমনය කරගෙන නම් ඇත්ත සැනසෙල්ල හොයා ගන්නට ලැබෙන්නේ නැහැ. හැමදාම ඔට්ටු වෙවි ඉන්න පුළුවන්. දැන් අද දායකත්වයේ ගත්ත අපේ තාරක අයියත් ඉතින් දූලා දෙන්නෙක්ගේ පුතෙක්ගේ තාත්තා කෙනෙක්නේ. සිහෝ සොහුරිය අම්මා කෙනෙක්. දූලා දෙන්නෙකුගේ පුතෙකුගේ. ඉතින් මන් දන්නවා ඔබ මේ කාලේ ඒගොල්ලෝ ලව්වා පාඩම් කරව ගන්නවා. ඒ වැඩ ටික කරව ගන්නවා. ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා කරවන්න ඕන. හැබැයි ඒවා කරවා ගනිද්දී සදාකාලිකවම මේ අය අපට ඕන විදියටම දේවල් කරයි, කරව ගන්න පුළුවන් වෙයි කියන මනස්ගතෙන් අයින් වෙන්න ඕන. එවැනි එකක් ඔළුවට එන්න දෙන්න හොඳ නැහැ. දැන් කරව ගන්න ඕනේ ටික. මොකද ඒ ටික කරව ගත්තොත් තමයි, පාඩම් කරව ගත්තොත්, ගෙදර වැඩ ටික කරව ගත්තොත්, සුද්ධ පවිත්‍ර කටයුතු කරව ගත්තොත් ඒකෙන් ඒගොල්ලෝ පුහුණු වෙනවා. ඒගොල්ලොන්ගේ ජීවිතේ අනාගතය හදාගන්න ඒක ලොකු උදව්වක් වෙනවා. ඒව කරවන්න ඕන. ඒව කරවන්න ඕන. ඒක අනිවාර්යයි. හැබැයි සදාකාලිකව ඒ කරවා ගැනීමෙන් මානසිකව හදාගන්න හොඳ නෑ. සංකල්පයක් මාට පුළුවන් වෙයි හැමදාම මට ඕන විදියට තියාගන්න කියලා. ඒක නම් දුකටම හේතුවක්. විඳවන්නම හේතුවක්. හොඳයි. මං හිතනවා අද ඔබ හොඳට මේ කරුණ ඉගෙන ගත්තා කියලා.
මේක තේරුම් ගන්න. මේ දැනුම ඔබේ අවබෝධය බවට පත් කරගන්න. ඔබේ නුවණ ප්‍රඥාව බවට පත් කරගන්න. ජීවිතයේ අත්දැකීම් ලැබෙනකොට මේ කරුණුත් එක්ක හිතන්න. මෙනෙහි කරන්න. මේ බුදුහාමුදුරුවෝ වදාළ දේ නේද? කවුරුත් මට ඕන විදියට තියාගන්න බෑ නේද? එහෙම තියාගන්න බලාපොරොත්තු වෙච්ච ගමන් මට තියෙන දුක විතරයි නේද? අද මං කියන විදියටම වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙච්ච ගමන් එහෙම අබමල් රේණුවක හරි වෙනසක් එයාගෙන් වුණොත් මම විඳවනවා නේද? නේද? හොඳට ඔබ ඒක තේරුම් ගන්න. ඒක ඔබ හොඳට තේරුම් ගන්න. අවබෝධ කරගන්න. අපට ඕන විදියට මුළු ඔක්කොම සකසගෙන සැනසීම හොයාගන්න ලැබෙයි කියලා හිතනවා නම් తాවකාලිකව පුළුවන්. හැමදාම බෑ. මොකද අපට ඕන විදියට හැමදාම පරිසරය සකසන්න බෑ. හිත හදා ගන්න ඕන මිසක. ඒක තමයි යථාර්ථය. එච්චරයි යථාර්ථය තාගතයන් වහන්සේගේ ධර්මයට අනුව. යම් ප්‍රමාණයක් පුළුවන්. යම් කාලයක් පුළුවන්. ඔය ඒ කාලේ දීර්ඝ වුණාම අපේ ඔළුවට යනවා. ඒ කියන්නේ අපිට ඕන විදියට මේ වැඩ ටික යන කාලයක් තියෙනවානේ. දැන් මොන්න මේ කාලේ මම කියන ඒවා මගේ ගෝල නමලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අහනවා. ඒයි මම දන්නවා. යථාර්ථය තමයි ඒගොල්ලොන්ට මේ වෙලාවේ මගේ ගාව රැකවරණය තියෙනවා. පැවැත්ම තියෙනවා. ඒගොල්ලෝ මගේ ශිෂ්‍යයෝ. ඒගොල්ලොන්ට ඒක වගකීමක් විදියට ඇවිල්ලා තියෙනවා. ඒත් ඒගොල්ලොන්ගේ ඇත්ත හිත කැමති වෙන්න පුළුවන් මොකටද? හැමදාම මගේ යට තින්නද? නේද? ඒ නිසා ඔබ තේරුම් ගන්න. කවුරුත් සදාකල් කාගේවත් හීන හැබෑ කර ජීවත් වෙන්න සූදානම් නැහැ. කවුරුවත් සදාකල් අනෙකගේ සතුට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දිය කරන්න කවුරුත් සූදානම් නැහැ. කවුරුත් සූදානම් නැහැ. කවුරුත් අන්තිමටම හොයන්නේ තමන්ගේ සතුට. තමන්ගේ සැනසෙල්ල. අන් අයට දේවල් කරමිනුත් කරලා දෙමිනුත් අපි හොයලා තියෙන්නේ මොකක්ද කියලා බැලුවොත් අපේ සැනසෙල්ල. අපේ සතුට. මේ කතාව තේරුම් ගන්න එක අමාරුයි. තේරුම් ගන්නකොට රිදෙනවා. ඒත් තේරුම් ගන්න තියෙන යථාර්ථය ඔච්චරයි. ඉතින් ඊටාම් ශ්‍රද්ධාවෙන් අද මේ උතුම් පින්කම සිද්ධ කරගන්න හේතුණා අපේ තාරක රාජපක්ෂ අයියා. සිහෝ නැගණිය සොහොයුරිය. හරිම සත්පුරුෂය මගේ ජීවිතේ මුණ ගැහුණු ආදරණීය දුවට ආශිර්වාද කරන්ට මෙට වසරකට කලිනුත් දුවගේ 11 වෙනි ජන්මදිනයටත් අපි ධර්ම දේශනාවක් කරා. අද අවුරුදු 12යි සතෝ ආනන් රාජපක්ෂ දුවට ඒ දුවට ආශිර්වාද කරන්නත් අනෙක් දියණිය හීරෝ ඒ වගේම පුතා දන් ඒ දෙන්නට ආශිර්වාද කරන්නත් අද තාරක අයත් ඒ වගේම සිහෝ සොහොයුරියත් ඊටාම සතුටින් ශ්‍රද්ධාවෙන් ආරණිකේතන භික්ෂු පූර්ණ මධ්‍යස්ථානයේ අපේ පොඩි සායනහන්සලට දම්පැන් පූජා කරලා බොහොම සතුටින් මේ පින්කම සිද්ධ කළා. දුවට ආශිර්වාද කළේ ඔබ දෙපළගේම ආදරණීය අම්මා තාත්තටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. බණ අහපු 300කට අධික සජීවීව ඉඳගෙන එක දිගටම බණ අහපු 300කට අධික ඔබ හැම දෙනාගේමත් සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට දෙවියන් පින් අනුමෝදන් වී ඔබට ආශිර්වාද කරත්වා. උතුම් දෙවියෝද මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම තාරකය නමින් ඒ වගේම සිහෝ සොහොයුරිය නමින් මියගිය අත්තම්මලා සියලු දෙනාටත් බණහපු ඔබ නමින් මියගිය සියලුම දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා.
සාදු සාදු සාදු. අවසන් වශයෙන් ඔබ අප හැම දෙනාටමත් පාප හැම දෙනාටමත් සියලුම මියගිය ඥාතීන්ටත් දෙවි දේවතාවුන්ටත් මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. සද්ධර්මයම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්න මේ උතුම් කටයුතු සිත කරමින් මේ රට තුල වැඩ සිටින්නට වසරක් පුරා මට විශාල ආශිර්වාදයක් ශක්තියක් වුණු අපේ සහෝදර පූජනීය හුරුළුනික වැවේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් ඒ වගේම හෙට දවසේ කෙටි කාලයකට අක්තිවට වැඩම කරන්නට අපේක්ෂා කරන අපේ පූජනීය සහෝදර සද්ධාවාස ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් මේ සේනාසනාධිකාරී ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් සියලු යහපත වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය ලැබේවා. සියලුම ආකාරයෙන් අපි හැම දිනාටම උතුම් නිවනින් සැනසීම උදා කරගන්නට අද කරගත්තු පින්කම පාරමිතාවක් වේවා. සතු සතු සතු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.